තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිකෝ ආනන්ද අත්ථිකම්මං අභබ්බං අභබ්බාභාසං ඉතිකෝ ආනන්ද අත්ථිකම්මං අභබ්බං බබ්භාසං අත්ථිකම්මං බබ්බංචේව බබ්භාසංච අත්ථිකම්මං බබ්බං අභබ්බාභාසන්ති. හූස්ටන් මෙත්තා විහාරයේ අතිගෞරවනීය අපේ සුමංගල නායක හාමුදුරුවෝ, සමිත නායක හාමුදුරුවෝ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අද දවසේදී පින්නතුන් උදෑසන මේ දක්වා සීල සමාදානයේ නියුක්ත වෙලා තමන්ගේ හිත කය වචනය සංවර කරගෙන දාන සීල භාවනා ආදී පින්කම් සිද්ධ කරගෙන දැන් මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ විශේෂ ආශිර්වාද පින්කමක් හැටියට ඒ ඉනිත් පෙරේරා ආදරණීය මෑණියන්ට දිගාසිරි සම්පත් නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරලා ධර්ම දේශනාව සිද්ධ කරන්නට. ඉතින් හදිසියේ නමුත් අපේ ධම්මගරු හාමුදුරන් වහන්සේ කරපු ආරාධනාව උන්වහන්සේ ලංකාවට වැඩම කරපු නිසා ඒ ආරාධනාව බාර අරගෙන අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ආරාධනා කිරීම පිළිබඳව අපේ ගෞරවනීය සමිත නායක හාමුදුරන් වහන්සේටත් ඒ පින්තුන් හැමදෙනාටම පුණ්‍ය අනුමෝදනා කරමින් පින්තුනි පින්වත් හැමදෙනාම හූස්ටන් මෙත්තා විහාරය ආශ්‍රය කරගෙන ඒ වගේම බෞද්ධ විහාරස්ථාන ආශ්‍රය කරගනිමින් ධර්ම ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය ධර්මයට යොමු කරමින් තමන්ගේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගනිමින් ජීවත් වෙන වාසනාවන්ත පින්නතුන්. ධර්මදේශනාව සිද්ධ කරන්න පෙර ආතුව මේ පින්නතුන්ට මේ ජීවිතයේ තියෙන වටිනාකම් පිළිබඳව පුංචි හැඳින්වීමක් මෙන්න මේ විදිහට කරන්න කැමතියි. පින්නතුනි, අපි කවුරුත් දන්නවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන එක බොහොම අමාරුයි කියලා. ජීවත් වෙන කාලය බොහොම කෙටි වුණත් ඒ කෙටි කාලය තුල අපට මුණ දෙන්න සිද්ධ වෙන දේවල්, අපට අත්දකින්න සිද්ධ වෙන දේවල්, ඒ තුලින් අපි කල්පනා කරනවා, නිගමනය කරනවා සමහර වෙලාවට මේ ජීවිතය හරිම දුෂ්කර දෙයක් කියලා. මේ ජීවිතයේ දුක් ගොඩක් කියලා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දඹදිව තිබුණා එක රාජ්‍යයක්. ඒ රාජ්‍යයේ රජුව තමයි අම්බසක්‍ර කියන රජුව. මේ අම්බසක්‍ර රජුවන්ට අයිති පාලන ප්‍රදේශයේ හිටියා මාමා කෙනෙකුයි බෑණ කෙනෙකුයි. මේ බෑණ බොහොම තරුණ කෙනෙක්. මාමා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, පින්කම් කරපු කෙනෙක්, අනුන් ගැන හිතන කෙනෙක්. නමුත් මේ බෑණ කියන කෙනා එහෙම නෑ. එයා පව්කම් සිද්ධ කරන දුෂ්චරිතෙන් ජීවිතේ පුරවගත්ත කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහු පුරුදුලා හිටිය යාළුවොත් එක්ක හොරකම යන්න. ඉතින් මේ විදිහට හොරමුලට එකතු වෙලා කාලයක් තිස්සේ මෙයා හොරකම් කරනවා. මෙයා හොරකම් කරාට පස්සේ හොරකම් කරන බඩු ගෙනල්ලා හංගලා තියන්නේ අර මාමාගේ තිබුණ වෙළඳසැලක්, අන්නේ වෙළඳසැලේ. ඉතින් කාලයක් මේ හොරකම් පිළිබඳව රජුරෝ හොයලා අවසාන මේ රජුරුවන් හොයා ගන්නවා මේ හොරාව. හොර කණ්ඩායම අනිත් අය හොයාගන්න බැරි වුණාට මේ තරුණ හොරාව හොයා ගන්නවා. ඒ හොයාගත්තයින් පස්සේ එයා හොරකම් කරපු බඩු හංගලා ගිහිලා තිබිච්ච මාමගේ වෙළඳසැලත් හොයා ගන්නවා. මාමවත් අල්ල ගන්නවා. මෙතෙක් කාලයක් කරපු හොරකම් වලට දඩුවම් විදිහට රජුරෝ තීරණය කරනවා හොරකම් වලට අනුබල දුන්නා කියලා මේ මාමගේ හිස ගසලා මරා දාන්න. ඒ වගේම හොරකම් කරපු නිසා මේ තරුණ හොරාගේ නැත්නම් මේ බෑණගේ
ඔහුට මරණ දඬුවම නියම කරනවා කොහොමද? උල උඩ තියලා මරන්න. මේ මාමාව හිසගසා මරා දැම්මට පස්සේ ඔහු ජීවිතේ කරපු පින්කම් වල ආනිසංසයක් හැටියට ඔහු උපදිනවා දිව්‍ය ලෝකේ. තම විමානයක උපදිනවා. ඉතින් මේ විමානයේ උපන්න මේ දිව්‍ය පුත්‍රයාට වස්තු සම්පත් තියෙනවා. ඌට ආජානීය වෘෂභයෙක් ඉන්නවා. ඒ කියන්නේ ගවයෙක්. ඒ ආජානීය වෘෂභය හම්බෙන්නේ ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ ඔහුගේ නිවස ඔහුගේ ආපන ඔහුගේ වෙළඳසැල ඉස්සරහා තියෙනවා මඩ වගුරක්. මේ මඩ වගුරට මිනිස්සු වැටිලා තුවාල වෙනවා. මේක දැක්කට පස්සේ මේ මිනිස්සුන්ට එහෙම තුවාල නොවෙන්න ඒකට අනුතරේ හෙලෙන්න වැටෙන්නේ නැති වෙන්න මෙයා කරන වැඩේ මරුණ හරකෙකුගේ හිසක් ගෙනල්ලා අර මඩ වගුරෙන් සවි කරනවා. ඒක දැක්කට පස්සේ මිනිස්සු තේරුම් ගන්නවා මේක අනතුරු සහිත ස්ථානයක් කියලා. මිනිස්සු එකෙන් බේරෙනවා. ඉතින් ඒ කරපු මේ යහපත් කර්ම විපාක හැටියට තමයි මොහුට දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ ආජානීය වෘෂභයෙක් ලැබෙන්නේ. හැබැයි මෙහෙම දිව්‍ය ලෝකෙ ඉපදුනාත් ඒක අඩුවක් තිබුණා. ඒ අඩුව තමයි දවසක් කවටකමට නාන්න ගියාට පස්සේ තමන්ගේ යාළුවෙක්ගේ ඇඳුම් හංගනවා මෙයා. ඒ තමන්ගේ යාළුවාගේ ඇඳුම් හංගපු එකේ විපාකයට මොහු දිව්‍ය ලෝකෙ ඉපදුනත් මොහුට ඇඳුම් නැහැ, වස්ත්‍ර නැහැ. නිර්වස්ත්‍ර ඉන්නේ. ඉතින් කොහොම හරි අර බෑනා රජුව තීරණය කරන්නේ උල තියලා මරන්න. මොහුව උලක් උඩ ඉඳවලා දවස් කීපයක් ඇතුළත ටික ටික උල ඇඟට වැහැලා මැරෙන්න තමයි මොහු උලට රංවන්නේ. උල උඩ තිබ්බට පස්සේ ටිකෙන් ටික දවසෙන් දවස අර උල ඇඟ පසාරුතරන් ඇතුළට බහිනවා. එහෙන් බහිනකොට මේ දරුවා මේ තරුණයා වේදනාවෙන් කෑ ගහනවා. ලේ වැක්කිරෙනවා. ඒ ලේ වලට සත්තු වැදෙනවා, සත්තු කොටනවා ඇවිල්ලා පුදුම වේදනාවකින් මේ උල උඩ මේ තරුණයා ඉන්නේ. අඬනවා, විලාප කියනවා, කෑ ගහනවා. ඔහු විලාප තිනකොට අඬනකොට කෑ ගන්නකොට කියන දෙයක් තියෙනවා. ඒක තමයි අනේ ඉක්මනින් මම මේ ජීවිතයෙන් නිදහස් වෙන්න, මේ ජීවිතයෙන් මගෙන් ජීවිතෙන් තොර වෙන්න. ඉක්මනින් මාව මැරෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අර දිව්‍ය ලෝකේ උපන්න මාමා මේ තරුණයා ගාවට එනවා. උන්වන්ට ඇවිල්ලා කියනවා පුතේ ඔබ මොහොතක්වත් හිතන්න එපා මැරෙන්න කියලා. තව මොහොතක් හරි ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා කියනවා. තව මොහොතක් හරි ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙද්දී මේ රජුරුවන්ගේ අම්බසක්කර රජුරුවන්ගේ පුරුද්දක් තිබුණ රාත්‍රී කාලයේ නගර සංචාරي නැත්තම් ඒ ජනපදයේ හැසිරෙනවා වෙස්වලාගෙන මිනිස්සු රජුරු ගැන මොනවද කියන්නේ කියලා හොයන්න. මෙහෙම යද්දි මේ රජුරු යනවා අර උල උඩ තියපු තරුණයා ළඟින්. මේ තරුණයා ඉක්මනින් මැරෙන්න කියලා වේදනාවෙන් කෑ ගහනකොට ඔහුට ඇහෙනවා තවත් කෙනෙක් කියනවා ඔබ මැරෙන්න හිතන්නවත් එපා ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන්න ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා. ඉතින් රජුවන්ට මේක ප්‍රශ්නයක්. රජුව කල්පනා කරනවා මේ තරුණයා මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මේ වේදනාව විඳ ගන්න බැරි හින්දා. ඔහු දන්නවා මැරුණොත් මේ වේදනාව නිදහස් වෙනවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරනකොට ඇයි මේ විදිහට කෙනෙක් ඇවිල්ලා කියන්නේ තව මොහොතක් හරි ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා. බොහෝ විට ඒ කියන කෙනා මේ තරුණයාගේ තරහකාරයෙක් වෙන්න ඇති. ඔහු කැමති ඇති තවදුරටත් මේ තරුණයා මේ දුක විඳිනවා දකින්න. රජුව එහෙම හිතනවා. එහෙම හිතලා අහනවා කවුද ඔය කතා කරන කෙනා? ඇයි මේ විදිහට මේ තරුණයාට මැරෙන්න එපා කියලා හිතන්න කියලා කියන්නේ? පස්සේ මේ විමාන දෙවියෝ කියනවා මට ඔබතුමා හමුවට එන විදිහක් නැහැ. පැත්තකට આવත් මං හේතුව කියන්නම් කියලා. පැත්තකට ගිහිල්ලා රජුරවන්ට මේ දෙවියෝ මේ හේතුව කියනවා. මොකක්ද හේතුව? මේ දෙවියෝ කියනවා රජතුමනි මේ තරුණයා ජීවත් වෙලා ඉන්න කාලේ මගේ බෑනා. ඉතින් මම ඔහුට බොහොම ආදරෙයි. මම ඔහුට තව මොහොතක් හරි ජීවත් වෙන්න උත්සාහ කරන්න ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ තරහකට නෙමෙයි ඔහුට තියෙන ආදරයටමයි. ඇයි එහෙම මම කියන්නේ? ඒකට හේතුව තමයි ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ කරපු පව්කම් මොනවද කියලා මම දන්නවා. ඒ වගේම ඔහු මේ මොහොතේ මැරුණොත් එහෙම නැවතී උපදින්නේ කොහෙදලා මට හිතා ගන්න පුළුවන්.
ඔහු අනිවාර්යෙන් උපදින්නේ ගිනිගෙන දැවෙන අපායේ. ඒ අපායට වැටුනොත් ඒ විඳින්න තියෙනා වූ දුකත් එක්ක සංසන්දනය කරනකොට ඔහු උල උඩ හිටියත් වේදනාවින්දත් ඔහු තවමත් ඉන්නේ සුගති ලෝකයක. අන්න ඒකයි මං කියන්නේ තව මොහොතක් හරි මේ සුගති ලෝකයේ ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා. ඉතින් පින්නතුනේ අපට ඒකෙන් පැහැදිලි වෙනවා මනුස්ස ලෝකයේ කෙනෙක් උල උඩ හිටියත් උලක් උඩ ඉඳලා දුක් විඳත් ඒ ඉන්නේ සුගති ලෝකයක. සුගති භූමියක. ඒ කියන්නේ අපායත් එක්ක සංසන්දනය කරනකොට මනුස්ස ලෝකය කියලා කියන්නේ හිතා ගන්න බැරි තරම් සැපවත් ලෝකයක්. ඒ අපාය කියලා කියන්නේ අතරක් නැතිව දුක් තියෙන තැනක්. ඒ නිසා මේ මනුස්ස ලෝකයේ යම් කිසි කෙනෙක් උත්පත්තිය ලබනවා නම් ඒක මහත් වූ භාග්යක් වෙනතුනි. මේ මනුස්ස ලෝකයේ භාග්‍ය සම්පන්න මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනෙකුට සංසාරය පිළිබඳව යම් කිසි අවබෝධයක් ලැබෙනවා නම් ධර්මයක් තුලින් ඒක තවත් භාග්යක්. ඒ වගේම මේ සංසාරයෙන් මිදෙන්නා වූ මාර්ගය කියා දෙන උතුමන් සත්පුරුෂයන් ආශ්‍රය කරන්න හම්බ වෙනවා නම් ඒක ඊටත් වඩා භාග්යක්. ඒ නිසා පින්නතුන්ට මේ කියන්නා වූ භාග්‍ය සම්පන්න කාරණා සියල්ලක්ම තියෙනවා. උතුම් වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ වගේම සසර පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ සසර දුකයි කියන කාරණාව පින්නතුන තේරුම් ගන්න අවකාශය තියෙනවා. ඒ සසර දුකෙන් මිදෙන මාර්ගය පෙන්වා දුන්න ශාස්ත්‍රවරයන්ගේ අනුගාමිකයන් විදිහට ඔබට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ සඳහා උදව් උපකාර කරන, අනුශාසනා කරන, මඟ පෙන්වන කල්යාණ මිත්‍රයන් ඔබට හමු වෙලා තියෙනවා. ඉතින් මේ කියන කාරණා සියල්ලක් සම්පූර්ණ වෙනකොට අවශ්‍ය වෙන්නේ පින්නතුනි අපේ උත්සාහය පමණයි. ඒ නිසා මේ පින්නතුන් කරන හැම පින්කමක්ම අවසානයේ ප්‍රාර්ථනා කරන්න ඒ හැම පින්කමක්ම අපි හැම දිනාටම නිවන් සුවය පිණිසම හේතු වේවා කියලා. ඉතින් ඒ කාරණාවත් සිහිපත් කරමින් ඔබට මම සූදානම් වෙන දේශනා කරන්න ලෞතර බුදුරජාන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ ගැඹුරු අවබෝධයෙන් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කරපු තවත් ධර්ම කාරණාවක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ඥානය, බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව, ඒ අවබෝධය මේ ලෝකේ තවත් කෙනෙකුට සම කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ පැහැදිලි කරනවා බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වන්නං කප්පම්පි චියාඤ්ඤ මභාසමානෝ කීයේත කප්පෝ වියදීග මන්තරේ වන්නෝන කීයේත ප්‍රාගතස්ස කියලා. තවත් බුදුරජාණන් වහන්සේ නමක්ම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගුණ වර්ණන පටන් ගත්තොත්, වර්ණනා කරන්න පටන් ගත්තොත්, ඒ කල්පය ගත වෙලා අවසාන වුණත් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාව අවසන් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් විශාල ගැඹුරු ගුණාංග සමූහයක් බුදුරජාණන් වහන්සේ සන්තකව තියෙනවා. ඉතින් මේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ ඒක එහෙම නෙමෙයි කියලා. සමහර වෙලාවට අපි යම් විද්‍යාවන් පිළිබඳව යම් දැනුම ලබා ගන්නකොට ඒ දැනුම සම්භාරයත් එක්කලා අපි මේ ජීවත් වෙන වර්තමාන සමාජයේ කරුණු කාරණා සංසන්දනය කරලා අපි හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සමහර දේවල් ඇත්තටම ප්‍රායෝගික නෑ කියලා. එහෙම හිතනවා නම් ඒක අපේ අඩුවක් මිසක් ධර්මයේවත් බුදුරජාණන් වහන්සේගේවත් ඌනතාවක් නෙමෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කළා නම් ඒ සිද්ධ කරන හැම ප්‍රකාශයක්ම සාරාංශික කල්ප ලක්ෂයක් තරම් අති දීර්ඝ කාලයක ගවේෂණයක ඒ වගේම පරීක්ෂණයක ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ නමක් හැර වෙනත් කෙනෙකුට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ගැඹුරු ප්‍රඥාවෙන් දේශනා කළේ මේ ලෝකේ දුකයි කියලා. ඒ දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දුකෙන් මිදෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඒ උතුම් ධර්මයේ හිමිකාරයන් වන අපට තියෙන්නේ ඒ ධර්ම මාර්ගය ප්‍රගුණ කරමින් ප්‍රායෝගික කරමින් මේ සංසාරයෙන් මිදෙන මාර්ගයට එළඹෙන්න. ඒ තුළ ගමන් කරමින් සංසාරයෙන් මිදෙන්න. පින්නතුනි
අද දේශනාව සඳහා මම මාතෘකා කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපූර්ව දේශනාවක්. ඒ තමයි මහා කම්ම විභංග සූත්‍රය. සමහර වෙනතුන් අහලා ඇති මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මහා කම්ම විභංග සූත්‍රය. මේ සූත්‍රයට පාදක වෙනවා සිදුවීමක්. ඒ සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරන කාලේ සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ බැහැ දකින්න එනවා පෝතලී පුත්‍ර කියලා පරිබ්‍රාජකයෙක්. පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයා සමිද්දි තෙරුන් වහන්සේ හම් වෙලා උන්වහන්සේ සමග කතා බහ කරලා සතුටු සාමිච්චියේ යෙදিলা උන්වහන්සේට මේ පෝතලී පුත්‍ර මෙන්න මේ විදිහක් කියනවා. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව මම මෙන්න මේ වගේ දෙයක් අහලා තියෙනවා. මොන වගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය කර්මය කියන එක හිස්. මෝඝං කාය කම්මං. ඒ වගේම වචී කර්මය කියන එක හිස්. මෝඝං වචී කම්මං. මනෝ කර්මය තමයි සත්‍ය කියලා කියන්නේ. මනෝ කම්ම මේව සත්‍යන්ත. ඒ කියන්නේ මනසෙන් කරන දේවල් විතරයි සත්‍ය වෙන්නේ. කයෙන් සහ වචනෙන් කරන දේවල් සත්‍ය නැහැ. මෙන්න මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ මාත් එක්කලා දේශනා කරලා නැත්නම් කියලා තියෙනවා. එතකොට මේ සමිද්දි හාමුදුරුවෝ කියනවා පින්වත් පෝතලී පුත්‍ර එහෙම කියන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ කවදාවත් එහෙම දෙයක් නම් කියන්නේ නැහැ. ඊට පස්සේ පෝතලී පුත්‍ර අහනවා ඔබ කොච්චර කාලද පැවිදි වෙලා? සමිද්දි හාමුදුරුවෝ කියනවා මම පැවිදිලා අවුරුදු 3යි. ඉතින් පෝතලී පුත්‍ර කියනවා පැවිදි වෙලා අවුරුදු 3ක් ඇතුළත ඔබ වහන්සේ ඔච්චරයි තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් අනිත් වැඩිහිටි ස්ත්‍රියන් ගැන අහන්න දෙයක් නැහැ. එහෙම කියලා මෙයා අහනවා මේ ස්වාමින් වහන්සේගෙන් ස්වාමීනි, යම් කිසි කෙනෙක් හිතෙන් කයෙන් වචනයෙන් කරන දේවල් වලට විඳින්නා වූ විඳීම සැපයිද දුකයිද කියලා. මේ හාමුදුරුවෝ කියනවා කයෙන් වචනයෙන් මේ කර්ම කරලා එයා දුක් විඳිනවා කියලා. එහෙම කිව්වට පස්සේ මේ පෝතලී පුත්‍ර මේ කියන කාරණාව පැහැදිලියෙන් තේරුම් ගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, පිළිගන්නෙත් නැහැ. මෙයා යන්න යනවා. පස්සේ මේ සමිද්දි හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ හම්බෙන්න වැඩම කරනවා. වැඩම කළාට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ සමිද්දි හාමුදුරුවෝ කියනවා ස්වාමීනි, පෝතලී පුත්‍ර පරිබ්‍රාජක මාව හම්බෙන්න ආවා. අපි දින අතර මෙන්න මේ වගේ කතාවක් ඇති වුණා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ සමිද්දි හාමුදුරන්ට කියනවා ස්වාමීනි, ඔය කතාව බුදුරජාණන් වහන්සේ සැලකන්න සුදුසු කතාවක්. ඒ නිසා අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන්ම ඔය පිළිබඳව විමසලා බලමු කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා පැහැදිලි කරනවා ස්වාමීනි, සමිද්දි ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා තියෙනවා පෝතලී පුත්‍රගේ පරිබ්‍රාජකෙක්. ඔහු කියලා කියනවා බුදුරජාණන් වහන්සේ ඔහුට දේශනා කරලා තියෙනවා කියලා කයෙන් කරන කර්මයන් හිස්, වචනයෙන් කරන කර්මයන් හිස්, මනසෙන් කරන කර්ම තමයි සත්‍ය කර්ම වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, ඔය පෝතලී පුත්‍ර කියලා කෙනෙක් පිළිබඳව මම දන්නේවත් නැහැ. ඉතින් දන්නේවත් නැති කෙනෙක් පිළිබඳව ඔය කතාවක් මම කොහොම කියන්නද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොම වුණත් සමිද්දි තෙරුන් වහන්සේ ඒ පෝතලී පුත්‍ර අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ වැරදි කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය අපි දන්නවා. උන්වහන්සේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් ඒ ප්‍රශ්නය විසඳන ආකාර 4ක් තියෙනවා. ඒකාංශ ව්‍යාකරණ කියලා කියන්නේ යම්කිසි ප්‍රශ්නයකට කෙලින්ම උත්තර දෙනවා. ඒ වගේම පටිපුච්ඡා ව්‍යාකරණ කියලා කියන්නේ අහපු ප්‍රශ්නයට ප්‍රති ප්‍රශ්නයක් නගමින් ඒකට උත්තරය දෙනවා. ඊළඟ ක්‍රමය තමයි
විභාජ්‍ය ව්‍යාකරණ කියලා කියන්නේ අහන ප්‍රශ්නය විභාග කරලා බෙදලා කොටස් කරලා දක්වමින් මේ ප්‍රශ්නේ විසඳනවා. තපනීය කියලා කියන්නේ උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැති, දිවනට අදාළ වෙන්නේ නැති හිස් ප්‍රශ්නය. ඒව ඉවත් කරනවා. උත්තර දෙන්නේ නැහැ ඒවට. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පොතලිය පුත්‍ර අහනවානේ කෙනෙක් කයෙන් වචනයෙන් මනසෙන් කර්ම කළා විදිහේ සපත් දුකක්ද කියලා. මේකට සමිද්ධාමඳුරෝ කියන්නේ ඔහු විඳින දුකක් කියලා. ඒක වැරදි. ඒ නිසා ඔහු මෝග පුරුෂයෙක් කියලා කියනවා. තවදුරටත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. ආනන්ද මේ පොතලිය පුත්‍ර අහපු ප්‍රශ්නයට සමිද්ධාමඳුරෝ මෙන්න මෙහෙම කිව්වනම් ඒක හරි. කොහොමද? කෙනෙක් කයෙන් වචනයෙන් මනසින් සුඛ වේදනීය කර්ම කරලා සැප විඳිනවා. ඒ කියන්නේ සැප ලැබෙන්න සුදුසු කර්මයන් සිද්ධ කරලා ඔහු සැප විඳිනවා. කෙනෙක් කයෙන් වචනයෙන් මනසින් දුක්ඛ වේදනීය කර්මයන් කරලා නැත්නම් දුකට හේතු වෙන කර්ම කරලා දුක් විඳිනවා. ඒ වගේම තමයි කෙනෙක් කයෙන් වචනයෙන් මනසින් අදුක්ඛම සුඛ වේදනීය කර්මයන් සිද්ධ කරලා ඔහු උපේක්ෂාව විඳිනවා. මෙන්න මේ විදිහට ඔහු මේ පැහැදිලි කිරීම කරා නම් ඔහු ඒ කියපු ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් වෙනවා. නමුත් එක්වරම ඔහු දුන්න උත්තරය වැරදි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා පින්නතුනි බුදුරජාන් වහන්සේ කර්මය පිළිබඳව අපූර්ව දේශනාවක් සිද්ධ කරනවා. දැන් අපි කවුරුත් දන්නවා කර්මය කියලා කියන්නේ චේතනාහම් වික්කවේ කම්මං වදාමි. කර්මය කියන්නේ චේතනාව. චේතනාව මුල් කරගෙන සිතෙන්, කයෙන්, වචනෙන් සිද්ධ කරන්නා වූ ක්‍රියාවන් කර්ම කියලා කියනවා. චුල්ලකම්ම විභංග සූත්‍රයේදී අපි අහලා තියෙනවා පුද්ගලයා කරන කර්මයට විපාක හම්බෙන්නේ කොහොමද කියලා. සත්තු මරුවොත්, වරකම් කරොත්, කාමයේ වර්ධවා හැසිරුණොත්, අනිත්‍යයට ගරහා කළොත්, නිඳා කළොත් මේ විදිහේ බොහෝ අකුසල කර්මයන්ට විපාක ලැබෙන හැටි, දුක් විපාක ලැබෙන හැටි. ඒ වගේම කුසල කර්මයන්ට සැප විපාක ලැබෙන හැටි අපි දන්නවා. සුභමානවකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කම්මස්සකා මානව සත්තා, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණා, කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනිතතාය කියලා. මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කරන කර්මය අපි සරලව කර්මය ගැන කතා කරන කාරණාව. ඒ තමයි අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. ඒ වගේම යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. ඒක අපි හැම කෙනෙක්ම පිළිගන්න සාමාන්‍ය ධර්මතාවය. ඒක තමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. නමුත් මේ මහා කම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කර්ම විභාගය බොහෝ ගැඹුරු දෙයක් කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ප්‍රඥාවෙන් සාරාංශික කල්පලක්ෂයක් සංසාරේ පාරමී ධර්මයන් පූර්ණේ කරමින් සත්‍යය පිළිබඳ අවබෝධ කරගත්තා වූ ධර්මතාවය. ඒක පිටුතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කර්ම විශේෂය කියන එක අචින්ත්‍යයි කියලා. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙකුට තබා අභිඥාවන් ලබාගත් කෙනෙකුට කර්මයේ පිළිබඳ ඕන තරම් සැක තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි පෘථග්ජන අය කෙසේ වෙතත් අභිඥා ලබාගත් අයටත් රහතන් වහන්සේලාටත් මේ කර්මයේ පිළිබඳව හිතන්න පුළුවන් සීමාවක් තියෙනවා. සත්වයාගේ අතීතයක දකින්න පුළුවන් සීමාවක් තියෙනවා. යම් කිසි නිගමනයක් වුන් කරනවා නම් කරන්නේ මේ සීමාව තුළ ඉඳගෙන. නමුත් බුදුරජාණන් වහන්සේට අසීමාන්තිකව කෙනෙකුගේ අතීත භවයන් පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. මේ සූත්‍රයේදී පින්නොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ප්‍රධානම කාරණාව තමයි මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ 4 දෙනාගෙන් පළවෙනි කෙනා තමයි පස්පව් දස අකුසල් සිද්ධ කරනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා, බොරු කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා, පිසුනා වාචා කියනවා, අවිද්‍යාව තියෙනවා, ව්‍යාපාදයේ තියෙනවා, මිත්‍යා දෘෂ්ටින් යුක්ත ජීවත් වෙනවා. මෙහෙම දස අකුසල් කරමින් ජීවත් වෙන කෙනා
මරණයෙන් පස්සේ ඊළඟට උපදින්නේ නිරයේ. ඔහු නිරයගාමී වෙනවා. ඒක අපි කවුරුත් විශ්වාස කරන දෙයක්, පිළිගන්න දෙයක්. ඊගෙන තර්කයක් නැහැ. ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි යම් කිසි කෙනෙක් මේ ලෝකේ පස්පව් කරනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා, හිස් වචන, බොරු වචන, සම්ප්‍රප්පලාප, කේලම් කියනවා. ඒ වගේම දැඩි ලෝභය තියෙනවා, දැඩි වෛරය තියෙනවා, මිත්‍යා දෘෂ්ටියෙන් ජීවත් වෙනවා. එහෙම කරන කෙනා මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා. එහෙම කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා. තුන්වෙනි කෙනා තමයි පස්පව් වලින් වැළකීලා, දස අකුසල් වලින් වැළකීලා ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙලා මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා. අපිට ඒකත් පිළිගන්න පුළුවන්, අපි ඒක දන්න කාරණාවක්. හොඳ වැඩ කරන කෙනා මරණයෙන් පස්සේ හොඳ තැනක උත්පත්ති ලබනවා කියන එක. හතරවෙනි පුද්ගලයා තමයි පස්පව් කරන්නේ නැහැ, පස්පවින් වැළකීලා, අකුසලයන්ගෙන් වැළකීලා ජීවත් වෙනවා. එහෙම වුණත් ඔහු මරණයෙන් පස්සේ දුගතියේ උපදිනවා. මෙන්න මේ හතර දෙනා තමයි පුද්ගලයන් හතර දෙනා. දැන් මේ පුද්ගලයන් හතර දෙනා ගැන කියනකොට අපට දෙන්නෙක්ගේ ඉදිරි භවය පිළිබඳව අපට සැකයක් නැහැ. පස්පව් කරලා දස අකුසල් කරන කෙනා මරණයෙන් පස්සේ නිරයේ උපදිනවා. ඒක සාධාරණ ධර්මතාවයක්. ඒක අපි දන්නවා. ඒ වගේම පස්පවින් වැළකීලා දස අකුසලින් වැළකින කෙනා මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා. ඒකත් අපි දන්න සාධාරණ ධර්මතාවයක්. නමුත් පස්පව් දස අකුසල් කරලා මරණයෙන් පස්සේ කෙනෙක් සුගතිය යනවා නම් ඒක ටිකක් පුදුම දෙයක්. ඒ වගේම තමයි පස්පව් දස අකුසල් කරන්නේ නැතුව යම් කිසි කෙනෙක් මරණයෙන් පස්සේ දුගතිය යනවා නම් ඒකත් ඒ වගේම පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පුද්ගලයන් හතර දෙනා පිළිබඳව පිළිතුරු දේශනා කරන්නේ අපි දන්නවා උන්වහන්සේට දකින්න පුළුවන් චුතූපපාත ඥාණයෙන් සත්වයන්ගේ චුතිය සහ උත්පත්තිය එක් භවයකින් නික්මීම තවත් භවයක උපත ලැබීම උන්වහන්සේට දකින්න පුළුවන්. අසීමාන්තව දකින්න පුළුවන් මේ කාරණාව. මේ ඥාණයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ වාගේ පුද්ගලයෝ හතර දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. ඊළඟට මේ සූත්‍රය පැහැදිලි කරනවා මේ කියන පුද්ගලයන් හතර දෙනා පිළිබඳව සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු නෙමෙයි. අභිඥාවන් ලබාගත් චිත්ත සමාධිය දියුණු කරපු හිත වඩපු අයටත් මේ පිළිබඳ ලොකු පැටලීමක් තියෙනවා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. කෙනෙක් කෙලස් තවන වීර්යයෙන් අප්‍රමාදීව හිත සමාධිගත කරලා දිවස උපදවා ගන්නවා. ඒ දිබ්බ චක්කු ඥාණයෙන් ඔහු දකිනවා ලෝකය. ඒ දකින්නකොට ඔහුට පේනවා කෙනෙක් දස අකුසල් කරලා පස්පව් කරලා මරණයෙන් පස්සේ උපත ලබනවා අපායේ. විරේගාමී වෙනවා. ඔහු ඒක දකිනවා. එහෙම දැකලා ඔහු කියනවා පව් කළොත් අකුසල් කළොත් ඒවට විපාක තියෙනවා, පාප විපාක, නරක විපාක. ඒවට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ පව් කියලා දෙයක් තියෙනවා. අකුසල් කියලා දෙයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ කාරණා මේ විදිහට දකිනවා නම් ඔහු ඉන්නේ සත්‍ය දර්ශනයේ. ඔහු දකින දේ ඇත්ත. යම් කිසි කෙනෙක් මේ දර්ශනේ නැත්නම් ඔහුගේ දර්ශනේ වැරදි. ඔහු ඉන්නේ මිත්‍යා දර්ශනයක. මෙහෙම කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු කියනවා මම මේ කාරණාව දකින්න නිසා මම පැහැදිලි කරන්නේ මම කියන්නේ යම් කිසි කෙනෙක් පව් කරනවා නම් ඒ පව් කරන හැම දිනාම ඊළඟ භවයේ අපායগামী වෙනවා කියලා. මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ඒ පුද්ගලයා ඒ විදිහට ප්‍රකාශ කරන්නේ
දිබ්බ චක්කු ඥාණයෙන් ඔහු දකිනවා පව්කම් කරන අය මරණින් පස්සේ ඊළඟ භවයේ දුගතිය උපදිනවා. ඒ නිසා ඔහු කියනවා පව්කම් කරන හැම කෙනෙක්ම දස අකුසල් කරන හැම කෙනෙක්ම මරණයෙන් පස්සේ ඊළඟ භවයේ දුගතිගාමී වෙනවා කියලා. ඊළඟට මේ විදිහටම දිබ්බ චක්කු ඥාණය උපදවා ගන්න තවත් කෙනෙක්. ඔහු දකිනවා කෙනෙක් දස අකුසල් කරනවා මේ ලෝකේ. දස අකුසල් කරලා එයා ඊළඟ භවයේ උපදිනවා සුගතියක. මේක දකින්න මේ දිබ්බ චක්කු ඥාණය උපදවා ගත්ත කෙනා කල්පනා කරනවා මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ කරේ පව්කම් කරේ අකුසල් නමුත් ඉපදුනේ සුගතියක. ඒකෙන් අදහස් කරන්නේ පව්කම් කරා කියලා අමුතුවෙන් විපාකයක් නැහැ. පින් කරා කියලා අමුතුවෙන් විපාකයක් නැහැ. පින් පව් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. දුෂ්චරිතයන්ට විපාක නැහැ. ඒ නිසා ඔහු කියනවා මේ විදිහට යම් කෙනෙක් දකිනවා නම් ඒක තමයි සත්‍ය දර්ශනය. මේ විදිහට කෙනෙක් දකින්න නැත්නම් ඔහු ඉන්නේ මිත්‍යා දර්ශනයක. ඒ වගේම ඔහු කියනවා දස අකුසල් කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ සුගතියට යන්න පුළුවන්. අකුසල් කරපු හැම දෙනෙක්ම සුගතිගාමී වෙනවා කියලා. පිළිතුර මේ විදිහට තමයි මේ මිත්‍යා ධර්මයන් මිත්‍යා දර්ශනයන් ලෝකයට එන්නේ. ඒක දිනු කරපු අය Tamanට දකින්න පුළුවන් සීමාව ඉඳගෙන Taman දකින්න ප්‍රමාණය අනුව මේ මුළු ලෝකය පිළිබඳවම ඕන් විග්‍රහ කරනවා. ඒ විග්‍රහයන් වරදින්නේ ඔවුන්ට දකින්න පුළුවන් එක්තරා සීමාවක් පමණයි. නමුත් ඔවුන් කල්පනා කරන උන්ට හැම දෙයක්ම ඒකෙන් නිගමනය කරන්න පුළුවන් කියලා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි දස අකුසල් කරන්නේ නැතුව කුසල් දහම් සිද්ධ කරන කෙනෙක් සුගතිය උත්පත්ති ලැබනවා මරණයෙන් පස්සේ. හිත දියුණු කරපු කෙනෙක් නිබ්බ චක්කු ඥාණයෙන් මේක දකිනවා. එහෙම දැකලා ඔහු කියනවා යහපත් කල්යාණ කර්ම තියෙනවා. ඒ යහපත් කල්යාණ කර්මයන්ට යහපත් විපාක තියෙනවා. යම් කිසි කෙනෙක් මේක මේ ආකාරයෙන් දකිනවා නම් ඔහු ඉන්නේ සත්‍ය දර්ශනයේ. යම් කිසි කෙනෙක් මේක මේ ආකාරයෙන් දකින්නේ නැත්නම් ඉන්නේ ඔහු මිත්‍යා දර්ශනයේ කියලා. ඒ වගේම දස කුසල් කරපු හැම දෙනෙක්ම සුගතිගාමී වෙනවා කියලා ඔහු කියනවා. ඔහු ඒ කියන්නේ ඔහු දැක්ක ප්‍රමාණයට අනුව. ඊළඟට තවත් හිත දියුණු කරන කෙනෙක් අර හතරවෙනි පුද්ගලයා පිළිබඳව කියන්නේ කොහොමද? දස අකුසල් කරන්නේ නැතුව දස කුසල් කරන කෙනෙක් දුගතිය උපදිනවා. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? දස කුසල් කරා කියලත් 아무තු විපාකයක් නැහැ. කල්යාණ කර්මයන්ට කල්යාණ විපාක නැහැ. අවුපින් නැහැ. ඔහු නිගමනය කරනවා මේක තමයි ඇත්ත. මේක යම් කෙනෙක් දකිනවා නම් ඔහු ඉන්නේ සත්‍ය දර්ශනය. මේ කවුරු හරි දකින්නේ නැත්නම් ඔහු ඉන්නේ මිත්‍යා දර්ශනය කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේගේ මහා කර්ම විභාගය වෙනස්. ඒක මේ වාගේ සරල දෙයක් නෙමෙයි. උන්වහන්සේ මේ ශාස්ත්‍රෝ නැත්නම් මේ හිත දියුණු කරපු අය කරන මේ ප්‍රකාශ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ කර්ම විභාගය මෙන්න මෙහිමයි සිද්ධ කරන්නේ. උන්වහන්සේ පැහැදිලි කරනවා කෙනෙක් දස අකුසල් කරලා ඊළඟ භවයේ නිරයේ උපදිනවා. ඒක වෙන්න පුළුවන්. කෙනෙක් හිත දියුණු කරලා ඒක දකිනවා. ඒකත් වෙන්න පුළුවන්. හැබැයි ඔහු නිගමනය කරනවා, ඒ දකින කෙනා නිගමනය කරනවා පාප කර්ම වලට විපාක තියෙනවා කියලා. ඒකත් බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. පාප කර්ම වලට විපාක තියෙනවා. හැබැයි ඔහු කියනවා නම් පව්කම් කරපු හැම කෙනෙක්ම ඊළඟ භවයේ දුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක අනුමත කරන්නේ නැහැ. මේ ජීවිතයේ පව්කම් කරන හැම කෙනෙක්ම ඊළඟ භවයේ දුගතිගාමී වෙනවා කියලා කියන්න බෑ. ඒක අනුමත කරන්න බෑ. ඒ වගේම ඔහු කියනවා නම් මේක තමයි සත්‍ය දර්ශනය. මේක පිළිගන්න නැති හැම කෙනෙක්ම ඉන්නේ මිත්‍යා දර්ශනය කියලා. ඒකත් අනුමත කරන්න බෑ. හේතුව බුදුරජාණන් වහන්සේගේ මහා කර්ම විභාගය ඊට වඩා බොහෝ ගැඹුරුයි. ඊළඟට
අර දෙවෙනි පුද්ගලයා පිළිබඳව ඒ කියන්නේ දස අකුසල් කරලා අකුසල් කළත් ඔහු උපදින්න ගිහිල්ලා සුගතියේ. ඔහුගේ මේ සුගතිගාම වීම දකින්න කෙනා කියන්නේ මොකද්ද? පව්කම් කරලා අකුසල් කරලා සුගතිය උපදිනවා නම් එකෙන් අදහස් වෙන්නේ පව්පින් කියලා දෙයක් නැහැ කියන එක. බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා කෙනෙක් දස අකුසල් කළාට ඊළඟ භවයේ ඔහු සුගතිගාමී වෙන්න පුළුවන්. ඒක පිළිගන්නා බුදුරජාන් වහන්සේ. ඒ වගේම කෙනෙක් හිත දියුණු කරලා ඒ කාරණාව දකින්නත් පුළුවන්. ඒකත් උන්වහන්සේ පිළිගන්නවා. හැබැයි ඒකෙන් කෙනෙක් නිගමනය කරනවා නම් පව්පින් කියලා දෙයක් නැහැ, පව් වලට විපාක නැහැ, පින් වලට විපාක නැහැ කියලා ඒක බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ පුද්ගලයා කියනවා නම් අකුසල් කරපු හැම කෙනෙක්ම ඊළඟ භවයේ සුගතිගාමී වෙනවා කියලා ඒකත් බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඔහු කියනවා නම් මේක තමයි පරම සත්‍ය, මේක තමයි ඇත්ත, මේක පිළිනො ගන්න හැම කෙනෙක්ම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක, මිත්‍යා දර්ශනයක කියලා බුදුරජාන් වහන්සේ ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ තුන්වෙනි කාරණාව නැත්නම් තුන්වෙනි පුද්ගලයා පිළිබඳව බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරන්නේ. කෙනෙක් දස අකුසල් කරන්නේ නැතුව කුසල් දහම් සිද්ධ කරලා සුගතියේ උත්පත්ති ලැබනවා ඊළඟ භවයේ. ඒක එහෙම වෙන්න පුළුවන්, ඒක පිළිගන්නවා. ඒ වගේම කෙනෙක් හිත දියුණු කරලා දිබ්බ චක්කු ඥාණයෙන් මේ කාරණාව දකිනවා. ඒකත් පිළිගන්න පුළුවන්. ඒ දකින කෙනා තීරණය කරනවා, නිගමනය කරනවා යහපත් වූ කර්මයන්ට යහපත් විපාක තියෙනවා කියලා. ඒකත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. හැබැයි මේ පුද්ගලයා කියනවා නම් කුසල් කරපු හැම කෙනෙක්ම ඊළඟ භවයේ සුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. කුසල් කරපු හැම කෙනෙක්ම ඊළඟ භවයේ සුගතිගාමී වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒකමයි පරම සත්‍ය කියලා හු හිතනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට හතරවෙනි පුද්ගලයා තමයි දස කුසල් සිද්ධ කරලා යහපත් කර්මයන් සිද්ධ කරලා දුගතියට යන කෙනා. එහෙම කෙනෙක් දුගතිගාමී වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. හිත දියුණු කරපු කෙනෙක් මේ කාරණාව දකින්නත් පුළුවන්. ඒකත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. හැබැයි මේ විදිහට දස අකුසල් කරන්නේ නැතුව කුසල් කරන කෙනෙක් දුගතිය ඉපදුනා කියලා කෙනෙක් කියනවා නම් කල්යාණ කර්මයන්ට කල්යාණ විපාක නැහැ කියලා ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම යහපත් කර්ම කරන හැම කෙනෙක්ම දුගතිගාමී වෙනවා කියලා මේ කාරණාවෙන් කෙනෙක් හිතනවා නම් ඒක වැරදි. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාරණාවන් හතරම අරගෙන මේ කියන්නා වූ සිදුවීම් මේ සත්වයාගේ භවය පිළිබඳව ඊළඟ භවය පිළිබඳව යම් ප්‍රමාණයකට හිත දියුණු කරපු අය චිත්ත සමාධියේ මේ දැකපු දේ පිළිබඳව දෙන්නා වූ මේ අර්ථකථනය වැරදි වෙන්නේ ඇයි? ඒ වැරදි වෙන්නේ ඔවුන්ට දකින්න පුළුවන් මේ කොටසක් විතරයි. ඒ දකින්න සුළු කොටසෙන් ඔවුන් තීරණය කරනවා මේ සත්වයාගේ සම්පූර්ණ සමස්ත සංසාරය පිළිබඳව. එහෙම නැත්නම් මේ ලෝකයේ සත්ත්ව සංහතියේම භවය පිළිබඳව තමයි මේ කාරණාව ඔවුන් තීරණය කරන්නේ. ඒක වැරදි. ඔවුන් තමන් දැකපු දේ, තමන් දැනගත්ත දේ දැඩිව ග්‍රහණය කරගෙන ඒ ග්‍රහණය දෘෂ්ටියක් බවට පත් කරගෙන තියෙනවා. පිළිතුර මෙන්න මේ විදිහට තමයි මේ ලෝකේ දෘෂ්ටි හටගන්නේ. හිත දියුණු කරපු කෙනෙක් තමන් දකින්නා ප්‍රමාණයට තමන් දකින පපසරිය තුල අවබෝධ කරගන්න දේ මේ ලෝකේ පරම සත්‍ය විදිහට ප්‍රකාශ කරනවා. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ මහා කර්ම විභාගය කියලා කියන්නේ ඊට වඩා බොහෝ වෙනස් දෙයක්. උන්වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට මේ පුද්ගලයා හතර දෙනෙක්ගේ ඊළඟ භවය මේ ආකාරයෙන් තීරණය වෙන්න හේතුව. කෙනෙක් දස අකුසල් කරලා ඒ දස අකුසල් වලට විපාක හැටියට මරණයෙන් පස්සේ කය විදීමෙන් පස්සේ
දුගතියේ උපදිනවා. ඔහු මේ දුගතියේ උපදින්න හේතුව ඔහු මේ ජීවිතේ එහෙමත් නැත්නම් කලින් භවයක එහෙමත් නැත්නම් මරණාසන්න මොහොතේ හරි කරපු අයහපත් කර්මයක විපාකයක්. ඒ නිසා ඔහු දුගතිගාමී වෙන්නේ තමන් කරපු අකුසල කර්මයක් නිසාමයි. දිත්තේව ධම්මේ විපාකම් පටිසංවේදේති. ඒක මේ ජීවිතේ කරපු කර්මයක විපාකයක් වෙන්නත් පුළුවන්. කලින් භවයේ කරපු කර්ම විපාකයක් වෙන්නත් පුළුවන්. ඒ විදිහට මරණයෙන් පස්සේ ඔහු දුගතිගාමී වෙනවා. තවත් කෙනෙක් ඉන්නවා මේ ලෝකේ අකුසල් කරනවා. අකුසල් කළාට මේ ලෝකේ කොච්චර අකුසල් කළත් මරණයෙන් පස්සේ ඔහු සුගතිගාමී වෙනවා. ඇයි මේ ජීවිතේ අකුසල් කරන කෙනෙක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නේ? මේ කාරණාව බොහෝ වෙලාවට අපි සමාජයේ දකින්න දෙයක්. අපිට සුගතිගාමී වෙන්නේ නැහැ. නමුත් අපි දකිනවා මේ ලෝකේ අපි සම්කරගෙන තියෙන නරක දේවල් කියන දේවල්, නීති විරෝධී කියන දේවල්, අසාධාරණයෙන් කරන දේවල්. ඒ දේවල් කරන සමහර මිනිස්සු දවසෙන් දවස දියුණු වෙනවා. අපි කියන්නේ මිනිස්සුන්ට හරියනවා කියලා. ඉතින් මේ දියුණු වෙන ආර්ථික වශයෙන් දියුණු මිනිස්සු දැක්කම අපි හිතන අපි කල්පනා කරනවා අපි කතා කරනවා මේ මිනිස්සු කොච්චර පව් කරත් ඒ මිනිස්සුන්ටමයි හරියන්නේ කියලා. ඒ මිනිස්සු කරන හැම දෙයක්ම හරියනවා. අපි හිතනවා ඒ වගේ මෙයා සතුටින් ඉන්නවා කියලා. ඉතින් මෙහෙම මේ ජීවිතයේ මේ සුළු දෙයකින් දකින්න කාරණාවෙන් අපි තීරණය කරනවා ඇත්තටම පව්පින් කියලා දෙයක් නැහැ. මොන විදිහෙන් හරි සල්ලි හම්බ කරගත්තොත් ඒක තමයි ජීවිතය. ඒක තමයි සැපත. ඒක තමයි සතුට. අපි හිතනවා මේ විදිහට. ඒ පෘථග්ජන අපි එහෙම හිතනකොට හිත දියුණු කරලා දිබ්බචක්කු ඥාණයෙන් දකින්න පුළුවන් අය හිතනවා කොහොමද? මේ අය මෙහෙම පව් කළත් මරණින් පස්සේ සුගතිගාමීත් වෙනවා. ඒ කියන්නේ මේ පව් වලට විපාකයක් නැහැ කියන එක. එයා එහෙම තීරණය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුණි මේ මහා කර්ම විභාගයෙන් යම් කිසි කෙනෙක් මේ ලෝකේ අකුසල් දහම් සිද්ධ කරලා මරණින් පස්සේ ඔහු සුගතිගාමී වෙනවා නම් ඔහු සුගතිගාමී වෙන්න හේතුව ඒ ජීවිතයේ කරපු අකුසල් වල විපාකය නෙමෙයි. ඔහු සුගතිගාමී වෙන්නේ ඔහු සුගතිගාමී වීමට අනුරූප වූ යහපත් කර්මයක් එක්ක මේ ජීවිතේ කරලා තියෙනවා. එක්ක මරණාසන්න මොහොතේ ඔහු සිහි කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔහු මේ සංසාරේ කවදා හරි දවසක සුගතිගාමී වීමට බොහෝනා ඊට ශක්ති සම්පන්න යහපත් කුසලයක් කරලා තියෙනවා. ඒ කුසල විපාකයෙන් තමයි ඔහු මේ ජීවිතයේ අකුසල කර්ම සිද්ධ කරත් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නේ. ඒක බොහොම වැදගත් අපිට හිතන්න ඕන කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් අකුසලෙන් දුර වෙලා කුසල් දහම් සිද්ධ කරලා සුගතිගාමී වෙනවා. ඒක අපි දන්න දෙයක්. ඒ සුගතිගාමී වෙන්න ඔහු මේ ජීවිතේ කරගත්ත කුසල් දහම් ඒ වගේම ඔහු සංසාරයේ පෙර භවයන්හි කරගත්තා වූ කුසල් දහම් ඒ වගේම මේ ජීවිතයේ සමහර ලාවට මරණාසන්න මොහොතක හරි කරගත්ත කුසලයක් හේතු වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි අකුසලෙන් දුර වෙලා කුසල් දහම් සිද්ධ කරන කෙනෙක් වුණත් දුගතිගාමී වෙන්න පුළුවන්. ඒ දුගතිගාමී වෙන්නේ ඔහු ජීවිතයේ කුසල් කරගත්ත නිසා නෙමෙයි. සමහර අය කොච්චර පින්කම් කරත් කොච්චර යහපත් දේවල් කරත් එයාට හැමදාම ප්‍රශ්න කරදරෙද්දී හිතනවා අපි කොච්චර පින් කරත් කොච්චර යහපත් දේවල් කරත් අපට වෙන්නේ නරකක්මයි. හොඳක් නම් වෙන්නෙම නැහැ. දියුණුවක් ඇති වෙන්නෙම නැහැ. කරන හැමදේම වර්ධිනවා. මෙහෙම වෙදි මිනිස්සු කල්පනා කරනවා හොඳ කරා කියලා 아무තු හොඳක් වෙන්නේ නැහැ කියලා. ඒක වැරදි දැකීමක් වෙනතුනේ. අපිට යම්කිසි වැරදීමක් වෙනවා නම් අපිට යම්කිසි නරක විපාකයක් හම්බ වෙනවා නම් ඒ නරක විපාක හම්බෙන්නේ අපි සංසාරයේ කවදා හරි දවසක කරපු නරක කර්ම විපාකයක් හැටියට. මේ ජීවිතේ යම්කිසි හොඳ දෙයක් කරනවා නම් කුසල් සිතුවිල්ලක් ඇති කර ගන්නවා නම් පින්කමක් සිද්ධ කරනවා නම් පුණ්‍ය චේතනාවක් හිතේ ඇති කර ගන්නවා නම් ඒ පුණ්‍ය චේතනාවට කවදාවත් නරක විපාකයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ජීවිතේ අකුසල් දුරු කරගෙන දස අකුසලින් වැළකීලා කුසල් දහමෙන් ජීවිතේ පෝෂණය කරගන්න කෙනෙක් වුණත්
මරණාසන්න මොහොතක හරි ඔහුට පෙර භවයේ කරපු අයහපත් කර්මයක් සිහිපත් වෙලා එහෙම නැත්නම් මරණාසන්න මොහොතේ හරි දුගතිගාමී වීමට පොහොනා ඊට ශක්ති සම්පන්න අකුසල කර්මයක් සිද්ධ කළොත් ඔහු මරණයෙන් පස්සේ දුගතිගාමී වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔහු ජීවිතේ කරගත්ත කුසල් දහම් වල ශක්තිය නැති වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද එතනදී වෙන්නේ ඒ කුසල් දහම් වල ශක්තිය යටපත් කරගෙන අර අකුසලයේ ශක්තිය ඉදිරියට එන එක. ඉතින් ඒ නිසා මේ කර්ම විභාගයේ බුදුරජාණන් වහන්සේගේ කර්ම විභාගය කියන එක සාමාන්‍යයෙන් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒක අචින්ත්‍ය විෂයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන් 4 දෙනා පිළිබඳව මේ විදිහට දේශනා කරලා පැහැදිලි කරන්නේ මම මුලින් සඳහන් කරපු ගාථාව අත්ති කම්මං අබබ්බං අබබ්භාවාසං. අකුසල කර්ම ශක්තිය මැඩලන නැත්නම් අකුසල කර්ම ශක්තිය තවත් වැඩි දියුණු කරන අකුසල කර්මයක් තියෙනවා. ඒ වගේම අබබ්බං බබ්භාසං කුසල ශක්තිය මැඩපවත් වන අකුසල කර්ම තියෙනවා. කුසල දහම් සිද්ධ කරත් අකුසලයේ මතුවලා අකුසලේ පාප ලබා දෙන්න පුළුවන්. ඒ වගේම බබ්බංචේව බබ්භාභාසංච කුසලය වැඩි දියුණු කරන තවත් කුසල කර්ම තියෙනවා. ඒ වගේම භබ්බං අභබ්භාභාසං අකුසල ශක්තිය මැඩපවත් වන කුසල කර්මක් තියෙනවා. මේ කාරණා අපි ජීවිතේ තේරුම් ගන්නවා නම් පින්නතුනේ බොහෝ වෙලාවට අපේ යහපත් සිත් අපි ඇති කරගෙන කුසල් සිත් ඇති කරගෙන කුසල් සිතෙන් අපි පින්කම් සිද්ධ කරනකොට කුසල් සිත වැඩි දියුණු කරනකොට හිතට එන්නා වූ විතර්කයන් හිතට එන්නා වූ අකුසල් චේතනා පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. අපි අවිද්‍යාවට වැටෙන්නේ නැහැ මේ කාරණා පිළිබඳව අපි නිතර හිතලා කල්පනා කරලා තියෙනවා නම්. අපි මුලාවට වැටෙන්නේ නැහැ. කෙනෙක් කුසල් සිත දියුණු කරනකොට කෙනෙකුට සමහරවිට සංසාරයේ කරපු අකුසල් වල ශක්තියෙන් ඉස්මතු වෙලා ඒ කුසල් සිත මැලි බවට පත් කරන්න, ඒ කුසල් සිත වළක්වන්න, ඒ කුසලයේ දියුණුවට බාධා කරන්න නොයෙක් විතර්කයන් පහළ වෙන්න පුළුවන්. අකුසල් සිතුවිලි හිතට එන්න පුළුවන්. ඒ අකුසල් සිතුවිලි වලින් මේ කුසල චේතනා මැඩපවත් වන්න පුළුවන්කම තියෙනවා. අපි මේ කාරණාව පිළිබඳව හිතලා කල්පනා කරලා තියෙනවා නම් යහපත් සිතුවිල්ලට යහපත් විපාකයක් තියෙනවා. යහපත් ක්‍රියාවට යහපත් විපාකයක් තියෙනවා. මේ කාරණාවන් හොඳින් තේරුම් ගන්නවා නම් අපිට අයහපත් සිතුවිලි පාලනය කරන්න පුළුවන්. අපිට අයහපත් සිතුවිලි වලට ඉස්මතු වෙන්න ඉඩ නොදී අපේ සිත ශක්තිමත්ව තියාගන්න පුළුවන්. අපි කතා කරනවා නිරන්තරයෙන් සිහියෙන් යුක්තව සතියෙන් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙන්න ඕන කියලා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ හිත පිළිබඳව තමන් මන අවදියෙන් ඉන්නවා කියන එක. තමන්ගේ සිත පිළිබඳව තමන් මන අවදියෙන් ඉන්නවා නම් ඒ අවදියෙන් ඉන්නකොට අපේ හිතට ඇතිවෙනා වූ කෙලෙස්, ලෝභයන්, ද්වේෂයන්, මෝහයන් අපට තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ හිතට යම්කිසි ක්ලේශයක් ආපු වෙලාවට දැන් මගේ හිතට ආවේ දැඩි ආශාවක්, දැන් මගේ හිතට ආවේ දැඩි වෛරයක්, දැන් මගේ හිතට ආවේ ඊර්ෂ්‍යාවක්, දැන් මගේ හිතට ආවේ පරිගැනීමේ චේතනාවක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ හිතට ආවේ කුසල් සිතුවිල්ලක් නම් කුසල අරමුණක් නම් ඒ කාරණාවත් ඒ ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් අරගෙන අපේ ජීවිතයේ අපේ හිත කුසලයෙන් පුරව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපේ ජීවිතයේ මේ ගත කරන කෙටි කාලය අපට තේරුම් අරගෙන තමන්ගේ හිතේ ඇති වෙනා වූ සිතුවිලි තේරුම් අරගෙන තමන්ගේ යහපත් සිතුවිලි වැඩි දියුණු කර ගන්න පුළුවන් නම් ඒක මේ ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම සාර්ථකත්වයක්. ඒකට හේතුව මේ ලබාගත් මනුස්ස ජීවිතයේ බොහොම දුෂ්කරව දුර්ලභව ලබාගත් දෙයක්. මේ ලබාගත් ජීවිතේ අපි උපරිම ඵලය ගත්තා කියලා කියන්නේ මරණයෙන් පස්සේ අපට ලැබෙන්නේ සුගතිගාමී භූමියක්ද දුගතිගාමී භූමියක්ද? මරණයෙන් පස්සේ අපි යන්නේ මීට වඩා සැපයක් තැනකටද මීට වඩා දුක් තැනකටද? අන්න ඒ කාරණා අපිට හිතා ගන්න පුළුවන් අපි ජීවිතේ කරගන්නා වූ අපි ජීවිතේ හිත පෝෂණය කරගන්නා වූ ක්‍රමය අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. තීරණය කරන්න පුළුවන්. ඉතින් Tamanට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිත මොන වගේද
තමන් ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද? තමන්ගේ දුර්වලකම් මොනවද? තමන්ගේ දියුණු කරගත යුතු දේවල් මොනවද කියන කාරණාව තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත පිළිබඳව තමන් අවදීන් හිටියොත්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලෝණපල සූත්‍රයේදී වතුර භාජනයක ලුණු කැටයක් දැම්මොත් එහෙම ඒ වතුර භාජනයේ තියෙන වතුර සියල්ල ලුණු රහ වෙනවා. හැබැයි මේ ලුණු කැටය අපි ගංගාවකට දැම්මොත් ඒ ගංගාවේ වතුර ලුණු රහ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ලුණු කැටයේ ප්‍රමාණවත් අර පුංචි භාජනයේ වතුර ටික ලුණු රස කරන්න. හැබැයි ඒ වුණාට ගඟේ තියෙන වතුර ගොඩාක් වැඩි අප්‍රමාණයි. ඒක ලුණු රස කරන්න බෑ මේ ලුණු කැටේට. ඒ වගේ පෘථග්ජන කෙනෙක් අතින් වෙන සුළු වැරද්දකින් වුණත් උඹට දුගතිගාමී වෙන්න පුළුවන්. අපේ හිත අපි කුසලයෙන් ශක්තිමත් කරගෙන තියෙනවා නම් වැඩි දියුණු කරගෙන තියෙනවා නම් පුංචි අකුසල් දහම් මැඩපවත්වාගෙන අපේ හිත ශක්තිමත්ව දියුණු කරන්න අපට පුළුවන්කම තියෙනවා පිටුතුනි. ඒකයි අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් වඩපත් උනේ ඒ තරම් මිනිමැරුවත් ඒ අකුසල් සිතුවිලි සියල්ල මැඩපවත්වාගෙන අකුසල් කර්ම ශක්තිය සියල්ල ඡය කරලා උන්වහන්සේට පුළුවන්කම තිබුණා එක කුසල් සිතුවිල්ලකින් තමන්ගේ අකුසල් සියල්ල මැඩපවත්වමින් නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ නිසා ඔබේ සිත කියන්නේ අපූර්ව වූ වස්තුවක්. ඒ අපූර්ව වස්තුවෙන් පුළුවන්කම තියෙනවා තීරණය කරන්න අපි කොයිතරම් කාලයක් සංසාරේ සැරිසරනවද කියන එක. ඒ නිසා මේ සංසාරයේ දුක්ඛිත ස්වභාවය තේරුම් අරගෙන මේ ලබාගත්තා වූ කෙටි මනුස්ස ජීවිතය පිනෙන් පෝෂණය කරගෙන කුසලයෙන් දියුණු කරගෙන නිතර යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ හිත පිළිබඳ අවදීන් අවධානයෙන් ඉඳගෙන ඒ හිතේ කෙලෙස් අකුසල් දහම් මතුවෙන්නට ඉඩ නොදී ඔබේ හිත පාලනය කරගත්තොත් අපි හැමදෙනාටම ඒ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී විශේෂයෙන් මුලින් සඳහන් කරපු විදිහට මේ ධර්ම දේශනාවට පින්නතුන් සම්බන්ධ වෙන්නේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ඒ ආදරණීය මෑණියන්ට ඉරිට පෙරේරා ආදරණීය මෑණියන්ට ආශිර්වාද කරමින් එතෙක් වේලාවක් ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ සීලවාණ සංස් ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් ශක්තියෙන් ඊට පෙරේරා ආදරණීය මෑණියන්ට නිදුක් සම්පත් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත්තිය චිර ජීවනයේ උදා වේවා ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව වැඩි වේවා ධර්මාවබෝධය වේවා ඒ පවුල් දූ දරුවන්ටත් පින්තුන් හැමදෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වීමෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා විහාරස්ථානයේ අතිගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වීමෙන් ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව වැඩි වේවා ධර්මාවබෝධය වේවා හැමදෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසෙන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණය ආනිසංසයේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයකින් ප්‍රාර්ථනා කරන්න අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපි අපේ හාමුදුරන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා